හරි ප්‍රබලකම් දෙකේ මොකක්ද කියන්නේ 300යි කෙල්වින් උෂ්ණත්වයේදී සහ 3.10.5යි පැස්කල්හිදී ඒ වායුව පරිමාව දෙකක් වන භාජනයක ඇත කියලා කියන්නේ 300යි කෙල්වින් උෂ්ණත්වයේදී සහ 3.10.5යි පැස්කල් පීඩනයේදී ඒ කියලා වායුවක් ඉන්නවා පරිමාව ඝන මීටර දෙකක් වෙච්ච භාජනයක. යන 300යි කෙල්වින් උෂ්ණත්වයේදීම 5.10.5යි පැස්කල් පීඩනයේදී B වායුව ඉන්න පරිමාව 3ක් වෙච්ච භාජනයක. යන කියන අපිට වායු දෙකට සම්පූර්ණ මිශ්‍රණය දෙමින් භාජන සම්බන්ධ කරනු ලැබේ කියලා කියනවා. භාජන සම්බන්ධ කරලා දෙන වායුන් මිශ්‍රණය දෙ දීලා. හරි. මිශ්‍ර වීමේදී රසායන ප්‍රතික්‍රියා සිදු නොවේ කියලා කියනවා. තවද වායු දෙකේ උෂ්ණත්වයත් මුළු පරිමාවත් නොවෙනස් පවතී. උෂ්ණත්වය වෙනසක් වෙන්නේ නැහැ. උෂ්ණත්වය කෙල්වින් 300ම තමයි. පරිමාව 5යි ඝන මීටර වෙනවා. සම්බන්ධිත භාජන මුළු පීඩන අපෙන් අහන්නේ පරිපූර්ණ වායු ශ්‍රේණිය උපකල්පනය කරමින් පහත් දක්වන දා ගණනය කරන්න කියලා කියන අපිට සම්බන්ධ භාජන මුළු පීඩනය අහන්නේ. ඒකේ හා බීකේ පීඩන වෙන වෙනම හොයලා ඉවරලා එකතු කරලා ගන්න තියෙන්නේ. අපි ඒකට දැම්මොත් එහෙම බොයිල් නියමය මේ බොයිල් නියමය දාන්න පුළුවන් මේකේ. මොකද ඒකේ වායු ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. ඒකේ වායු ස්කන්ධ මේකේ තිබිච්ච දෙක ටික භාජනයේ ව්‍යාප්ත වුණා මුළු භාජනයේ ව්‍යාප්ත වුණා එච්චරයි වුණේ. උෂ්ණත්වය සන්නේ උෂ්ණ 300ම තමයි. ඒකේ වායු ස්කන්ධ අචලයි. මෙතන තිබිච්ච ටික භාජනයේ ව්‍යාප්ත වුණා. මුළු වායු ස්කන්ධයම තියෙනවා. උෂ්ණත්වයේ නියත අචල වායු ස්කන්ධය. ඒකේ කලින් පීඩනය 3.10.5යි තියෙන්නේ. මේකේ පරිමාව 2යි ඝන මීටර. අලුත් පීඩනයේ P ඩෑෂ් A කියලා ගම් පරිමාව 5ක් වෙනවා ඝන මීටර. ඝන මීටර නම් කැපිලා යනවා. 3 වරක් 2 6යි 6 5න් බෙදුවම P ඩෑෂ් A වෙනවා 1.2 10.5ක් වෙනවා. යන B P2 V2 සමානයි sorry P1 V1 සමානයි P2 V2. Bටත් ඒ වැඩේම කරමු. B ගේ පීඩනය 5.10.5යි. එයාගේ පරිමාව තිබ්බේ කලින් 3යි ඝන මීටර තිබ්බේ. දැලුත් පීඩනය P ඩෑෂ් B පරිමාව 5යි ඝන මීටර. ඝන මීටර කැපෙනවා 3 වරක් 5 15යි 5න් බෙදුවම 5න් බෙදුවම 3යි වෙන්නේ නේ. P ඩෑෂ් B සමානයි 3.10.5ක් වේ. හරි. මුළු පීඩන වෙන්නේ P total වෙන්නේ A ගේ පීඩනය දන B ගේ පීඩනය. A ගේ පීඩන 1.2 වෙනුම් 10.5ක් වෙනවා. B ගේ පීඩනය 3.10.5යි. මුළු පීඩන වෙන්නේ මේ දෙක එකතු. 4.2ක් නෙන මුළු පීඩන. නේ? හරි. හොයලා ගන්න ඉක්මනට.
හරි මිශ්‍රණය ඇති B වායුවේ මූල භාගය අහන ඊට පස්සේ දැන් මුළු පීඩනය අපි දන්නවනේ B ගේ පීඩනයත් අපි දන්න B ගේ පීඩනය 3යි මුළු පීඩනය 4.2යි තියෙන්නේ PB සමානයි PB සමානයි XB PT වෙනවා එතකොට XB සමානයි PB බෙදීම PT වෙනවා PB වෙන්නේ 3.10 PT වෙන 4.2 30 බෙදීම 42ක් නෙවෙන්නේ මේක අපි 6ෙන් බෙදුවොත් එම් 5 බෙදීම 7 නම් B ගේ මූල භාගය ඔය භාජන දෙකේ මුළු පරිමාණය එසේම පවත්වා ගනිමින් වායුෂ්ඨ උෂ්ණත්වය 350ක් වැඩි කළ විට සම්බන්ධිත භාජනයේ B වායුවේ ආංශික පීඩනය අහනවා පරිමාණය එහෙමම තියාගෙන උෂ්ණත්වය 350 කරනවා B ගේ පීඩනය අහන PB සමාන NR දාමු අපි නේ PB සමාන NR භාජන දෙකේ පරිමාණය එහෙමම R කොහොමද නියතයක් නේ B ගේ මෝල් සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ භාජන රත් කරනවා විතරද B ගේ මෝල් ගාන වැඩි වෙන්නේවත් අඩු වෙන්නේවත් නැහැ B ගේ මෝල් සංඛ්‍යාව එහෙමම පරිමාණය එහෙමම R එහෙමම පීඩනය සමානුපාතික වෙන උෂ්ණත්වයට දැන් තියෙන B ගේ පීඩනය 3.10 තියෙන දැන් උෂ්ණත්වය 300 කෙල්වින් 300 අපිට අලුත් පීඩනය ඕනේ P dash double dash B උෂ්ණත්වය 350 කියන්නේ මේ P dash B නේ හිටියේනේ මේකද P dash A P dash B අපි හොයලා ගන්න ඕනේ මුළු පීඩනය හොයන්න මේ වෙනස් වුණාට පස්සේ ඒකේ පීඩනේ P dash A නේ වෙනස් වුණාට පස්සේ B ගේ පීඩනේ P dash B නේ දෙකේ එකතු මුළු පීඩනේ වෙන්නේ හරි මේ P double dash B කියලා ගත්තේ ඒකයි P double dash B බෙදීම 3.10 5 මෙහා බෙදනවා මේකේ 350 බෙදීම 300යි 50න් බෙදුවත් මෙහා 7යි මෙහා 6යි මේක කැපෙනවා 2යි කියලා එතන P double dash B වෙනවා 3.5 වලින් 10 5 පැස්කල් මෙන්න B ගේ පීඩනය හරි හදලා ගන්න ඉක්මනට කතා ඔය අර ඊළඟ කොටස හදලා දාම ඉක්මනට කමන්නේ තුන්වෙනි ගාන හදාගන්න එක පොඩි දත්ත වගේක් තියෙනවා ලියා ගන්න. ඒක ලියා ගන්න මේ ඒක හදලා ගන්නකො ඉස්සෙල්. හරි තුන්වෙනි ගාන ලියා ගන්න මෙහෙම මේ n1 උඩින්ම ලියා ගන්න n1 m1 n1 m1 capital M1 හා x1 O2 සඳහා වන සංකේත වන අතර x2 m2 හා n2
ඕසෝන් සඳහා වන සංකේත වේ. ඕසෝන් සඳහා වන සංකේත වේ. සිම්පල් n යනු මුළු මෝල් සංඛ්‍යාව වේ. මුළු මෝල් සංඛ්‍යාව වේ. හරි. ඔක හදලා ගන්න ඉක්මනට. මොකද කියන්නේ? n1 n2 m1 m2 හා vs වලින් වායු මිශ්‍රණයේ ඝනත්වය ප්‍රකාශ කරන්න අපිට කියන්නේ ඝනත්වය කියන්නේ මොකද්ද? වායු ඝනත්වය කියලා කියන්නේ වායු ඝනත්වය කියන්නේ D කියන්නේ වායු ස්කන්ධය බෙදීම් පරිමාණ. වායු ස්කන්ධය කොහමද ගන්න? ඔක්සිජන්ගේ මවුල ගාන n1 මවුල ස්කන්ධේ m1 ඕසෝන්ගේ මවුල ගාන n2 මවුල ස්කන්ධේ m2. තර ඔක්සිජන්ගේ මෞලික ස්කන්ධය ඔක්සිජන් මවුල ගානෙන් වැඩි කරාම ඔක්සිජන්ගේ වායු ස්කන්ධය නම් ඕසෝන්ගේ මෞලික ස්කන්ධය ඕසෝන්ගේ මවුල ගානෙන් වැඩි කරාම ඕසෝන්ගේ වායු ස්කන්ධය නම් මේ තියෙන ඔක්සිජන්ගේ වායු ස්කන්ධය මේ තියෙන ඕසෝන්ගේ වායු ස්කන්ධය. ඔය දෙක එකතු කරාම මුළු වායු ස්කන්ධය එනවා. මුළු වායු ස්කන්ධය බෙදීම පරිමාණ. ඔන්න ඝනත්වය එනවා ඒක හරිය. ඔය වායු ඝනත්වය. අර ඉහළ සම්බන්ධතාව x1 x2 m1 m2 v සහ n වලින් අපෙන් අහනවා ඊට පස්සේ. දැන් මේක පළවෙනි එක. මොමලකන් දෙකේ තියෙන මවුල භාග. මතකද අපි හොයාගත්තා මේ මධ්‍යන අණුක ස්කන්ධය හෙව්වේ අපි. මධ්‍යන්නේ අණුක ස්කන්ධය කොහොමද අපි ගත්තේ? මධ්‍යන්නේ අණුක ස්කන්ධය ගන්න අපි එක එක්කෙනාගේ මූල ස්කන්ධයගේ මූල භාගයෙන් වැඩි කරනවා. එක එක්කෙනාගේ මූල ස්කන්ධයගේ මූල ප්‍රතිශතයෙන් නැත්නම් මූල භාගයෙන් වැඩි කරලා ඒක එකතු කරලා ගන්න. මධ්‍යන්නේ අණුක ස්කන්ධය ලැබෙන අතර ඔක්සිජන්ගේ මූල ස්කන්ධය m1 මූල භාගය x1. ඕසෝන්ගේ මූල ස්කන්ධය m2 මූල භාගය x2. तो मौल स्कंदे වැඩි කරා මෞල භාගයෙන් මෞල ස්කන්ධය වැඩි කරා මෞල භාගයෙන් එකතු කරලා ගත්තාම මිශ්‍රණය අණුක ස්කන්ධය ලැබෙනවා. ඒක මිශ්‍රණයේ වායු ස්කන්ධය හොයන්න. වායු ස්කන්ධය හොයන්න. මිශ්‍රණයේ අණුක ස්කන්ධය නෙමෙයි. මිශ්‍රණයේ එක මෞලයක් සඳහා සාමාන්‍යගේ මේ එක මෞලයක් සඳහා සාමාන්‍යගේ ලැබෙන. මිශ්‍රණයේ අණුක ස්කන්ධ එක මෞලයක් සඳහාගේ ඒක වැඩි කරනවා මෞල ගන්න. වායු ස්කන්ධය එනවා. ඝනත්වය වෙනවා. එතකොට n වාරයක් m1 x1 ධන m2 x2 බෙදීම පරිමාවි. මෙන්න මිශ්‍රණයේ ඝනත්වය එනවා. n9 x1 හොයන්න අපිට කියනවා. වමලකන් 3. ඒතර අපිට ළඟ ප්‍රකාශනයක් තියෙනවා. D සමානයි. මේකෙන් ගන්න එපා නේ. මේකෙන් ගන්න. PM සමානයි DRT වලින් ගන්න. කැපිටල් M අපි හොයලානේ තියෙන්නේ. කැපිටල් M කියන්නේ මිශ්‍රණයේ අණුක ස්කන්ධය නේ මෙතන. මිශ්‍රණ අණුක ස්කන්ධය මේක. ඔතන ලියන O සමානයි 16යි කියලා ලියා ගන්න. ඔය O2 ට සහ ඕසෝන්ට අණුක ස්කන්ධ ආංශික ලබන් තියෙන්නේ ඒකේ. O සමාන 16 කියලා ලියයි. ওই ටික තියෙනවා මම කිව්ව ටික තියෙනවා පේපර් එකේ. මේ අපේ ටියුට් එකේ දාලා නැහැ ඒවා. හදලා ගන්නකො මේක. මේකේ මධ්‍යන අණු ස්කන්ධය මෙතෙන් ආංශික කරන්න. ආංශික කරලා ඕකේ x1 නැහැ අපේ x2 නැහැ අපේ ප්‍රකාශනේ. x2 අයින් කරන්න පුළුවන් x2 අයින් කරන්න. x1 ධන x2 සමාන 1යිනේ. x1 ධන x2 සමාන 1යිනේ. එතකොට x2 සමාන 1 ඍණ x1. එහෙම මේක ආංශික කරගත්තා නම් හරි.
එහෙම කරලා M1ට දාගන්න 32යි කියලා M2ට දාගන්න 48යි කියලා. M1 කියන්නේ ඔක්සිජන්ගේ මෝල් ස්කන්ධය. ඒක 32යි. M2 කියන ඕසෝන මෝල් ස්කන්ධය 48යි. දාලා ගත්තා නම් හරි. හරි ගන්න ඉක්මනට. හරි. හදුවද? පීරණය P මිශ්‍රණය මෝල් ස්කන්ධය M1 X1 ධන M2 X2 සමානයි DRT. එතකොට මේක M1 කියන්නේ ඔක්සිජන්ගේ මෝල් ස්කන්ධය 32යිනේ. ධන M2 ඕසෝන් 48යි. X2 කියන්නේ එකරින X1. එක තුන ලියලා පෙන්නමුනේ. x1 ධන x2 සමාන 1යි මවුල බව එකතු 1යිනේ. x2 කියන්නේ එකරින x1. එතන p 32යි x1 ධන කාලසට වාරයක් එකරින x1 සමානයි drt. 32යි x1 කාලසට වාරයක් එකරින x1 සමානයි මේක drt බෙදීම p වෙනවා. මේක 32යි x1 ධන 48 වෙන 48යි x1 සමානයි drt බෙදීම p. 48 දින 16යි x1 සමානයි drt බෙදීම p. අපි 16ක් කෙලට ගත්තොත් 16 වාරයක් 3 වෙන x1 සමානයි drt බෙදීම p. 3 වෙන x1 සමානයි drt බෙදීම 16යි p. x1 සමානයි මේක මෙහෙට ආම 3 රින x1 මෙහෙට ගිහලා මෙයා මෙහෙට 3 රින drt බෙදීම 16යි p. හරි. හරි. හොයලා ගන්න ඉක්මනට. ඉහත පියවරවලදී බාධාල උපකල්පන අපෙන් අහන. උපකල්පන මොනවද ඉතින්? බාහිර දොඩ බාහිර කියලා කියනවනේ. O2 සහ O3
පරිපූර්ණ වායුන් ලෙස හැසිරේ. O2 සහ O3 පරිපූර්ණ වායුන් ලෙස හැසිරේ. ඒක තමයි ඒ උපකල්පන. හදලා ගන්න ඉක්මනට. ඔක ඉවරලා බලන්න ඊට පස්සේ තව පොඩි ප්‍රකාශනයක් තියෙනවා ව්‍යුත්පන්න කරන්න. මේ පිටුව 5 වෙනි පිටුවේ දෙවෙනි ප්‍රශ්නේ. පාසන් කේදයේ කියවා දීයේ ප්‍රශ්න උත්තර ලියන්න කියලා තියෙන්නේ. අන්න එකත් බලන්න ඉක්මනට. එක ගානකට සදාන් තියෙන්නේ. තව පොඩි තියරි කොටසක් ගන්න දෙන්න එතන ඉවරයි පාඩම. ඒ ලියලා ගන්න. හරි. මේ කියන්නේ පහස්සන් ඡේදය කියවා දීයේ ප්‍රශ්න උත්තර ලියන්න අපිට කියන්නේ වායු අණුක ස්කන්ධය සිම්පල් A වේ. එහි සාපේක්ෂ අණුක ස්කන්ධය W වේ. මේ වායුවේ X අණු සංඛ්‍යාවක් තියෙනවා. මවුල Y සංඛ්‍යාවක් තියෙනවා. G නම් පරිමාවක් ඇති බඳුනක් තුළ T නම් උෂ්ණත්වයකදී පවතී. T නම් උෂ්ණත්වයේදී වායු වල මධ්‍යන වේගය B වන අතර වර්ග මධ්‍යන මූල වේගය D වේ. වායු අණු අතර අන්තරංග බල නොමැත. වායු අණු වල පරිමාව නොගිනිය හැකි බව සැලකිය හැකියි. එහෙම තියෙන්නේ. ඉහසාන් ඡේදයේ දීයේ සංකේත සමහරක් හෝ සියල්ල හෝ භාවිතා කරමි. බඳුනේ අඩංගු වායු සම්බන්ධයෙන් පාසන්දය සඳ ප්‍රකාශන ලියා දක්වනවා. ඔප්පු කිරීම අනවශ්‍යයි කියලා කියනවා. පීඩනය හොයන්න කියලා කියන්නේ. මේ PV සමාන NRT දාන්න විදියක් නැහැ මෙතෙන්දී. මොකද R දීලා නැහැ මේ සංකේතයක් හැටියට. මේ පරිපූර්ණ වායු සමීකරණය යම් PV සමානයි 3න් 1යි MNC වර්ග භාව වලට යම්. පීඩනය දෙනවා නේද අපිට? පීඩනය අපිට හොයන්න තියෙන්නේ. පීඩනය P අපි හොයන්න ඕන. භාජනයේ පරිමාව G 3න් 1යි එක අණුවක ස්කන්ධය A අණු ගණන X යන වායු අණු වල මධ්‍යන වේගය B වන අතර වර්ග මධ්‍යන මූල වේගය D වර්ග මධ්‍යන මූල වේගය D වර්ගයක් කියන අතර P සමානයි. අතර AX D වර්ගයේ බෙදීම 3යි G වෙන. ඔන්න පළවෙනි එක හරි. දෙවෙනි එක ZR Z යන වායුවේ සම්ප්‍රසාදකයේද R යන වායු නියතද වේ කියලා කියන්නේ. Z සමානයි PV බෙදීම NRT. ZR කියලා කියන්නේ PV බෙදීම NT. මෙන්න මේ ටික හොයන්න තියෙයි. ආයශ කරන්න තියෙයි. P කියන්නේ මේ ටික. AX D වර්ගයේ බෙදීම 3යි G. පරිමාව G නේ. N කියන්නේ මවුල ගාන. මවුල ගාන Y. T කියන්නේ උෂ්ණත්වය. එන T G කැපිලා යනවා. तर AX D වර්ගයේ බෙදීම 3යි YT වෙනවා. මේ
හරි ඔන්න හරිනේ right right දැන් අපි කලින් කරානේ පරිපූර්ණ වායු සමීකරණ ඇසුරෙන් වායු නියම ව්‍යුත්පන්න කිරීම පරිපූර්ණ වායු සමීකරණේ චාලක අණුක වායු සමීකරණ ඇසුරෙන් චාලක අණුක වායු සමීකරණ ඇසුරෙන් වායු නියම ව්‍යුත්පන්න කිරීම කියලා අපි කරානේ දැන් ලියන මාතෘකාවක් පරිපූර්ණ වායු සමීකරණ ඇසුරෙන් වායු නියම ව්‍යුත්පන්න කිරීම පරිපූර්ණ වායු සමීකරණ ඇසුරෙන් වායු නියම ව්‍යුත්පන්න කිරීම අර මේක නෑ තරම් දෙයක් ඇත්තෙම නෑ බොහොම චූටි දේවල් ටිකක් මේක නම් කියන්න තියෙන්නේ බා දැන් පරිපූර්ණ වායු සමීකරණ PV සමාන nRT නේ අපි ගත්තොත් එහෙම බොයිල් නියමය නියත උෂ්ණත්වයේ බව අචල වායු ස්කන්ධයක් ගැන කියන්නේ නියත උෂ්ණත්වයේදී T නියතයි අචල වායු ස්කන්ධ නම් මවුල ගාන නියතයි එතකොට නියත උෂ්ණත්වයේ පවතින නියත උෂ්ණත්වයේ පවතින අචල වායු ස්කන්ධයක් සඳහා අචල වායු ස්කන්ධයක් සඳහා අචල වායු ස්කන්ධයක් සඳහා n හා t නියත වෙනවා n හා t නියත එනුයි t නියතයි ඉතින් r කොහොමවත් නියතයක් නේ r කියන්නේ කොහොමදත් නියතයි තර pv සමානයි k වෙන තර p සමානයි k බෙදීම v වෙනවා k අයින් කරාම p අනුලෝමානුපාතයට යට v වෙනවා මෙන්න නියත උෂ්ණත්වයේ පවතින අචල වායු ස්කන්ධයක පීඩනයේ පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතික වේ හරි මේ චාර්ල්ස් නියමයේ බොයිල් නියමය සෝරි මේ බොයිල් නියමයේ මේක චාර්ල්ස් නියමයේ ගත්තොත් එහෙම PV සමාන nRT තියෙනවා නියත පීඩනයේ පවතින අචල වායු ස්කන්ධයක් නේද? නියත පීඩනයේදී පීඩනය නියතයි. අචල වායු ස්කන්ධයක් නම් n නියතයි. අපි ලියාගමු V සමානයි nRT බෙදීම P කියලා ලියාගමු දැනට. නියත පීඩනයේ පවතින අචල වායු ස්කන්ධයක් සඳහා අචල වායු ස්කන්ධයක් සඳහා n හා p නියත වේ. n හා p නියතයි න r කොහොමද නියතයක් v සමානයි kt වෙනවා. v අනුලෝම සමානුපාතිකයි t වෙනවා. නියත පීඩනයේ පවතින අචල වායු ස්කන්ධයක පරිමාව එහි නිරපේක්ෂණත්වයට අනුලෝම සමානුපාතික වේ. අවගාඩ්‍රෝ නියමය මොකද කියන්නේ? එකම උෂ්ණත්වයේ හා එකම පීඩනයේ පවතින විවිධ වායුන්ගේ සමාන පරිමාව තුළ එකම අණු සංඛ්‍යාවක් පවතී කියලා කියන්නේ. PV සමාන nRT n කියන්නේ මවුල් නිසා මේක අපි අණු වලට හරව ගමු. අණු කියලා කියන්නේ මවුල ගාන වාරයක් අවගාඩ්‍රෝ නියතය. මවුල් සංඛ්‍යාව වැඩි කරොත් අවගාඩ්‍රෝ නියතයෙන් අණු සංඛ්‍යාව ලැබෙනවා. එහෙනම් අණු සංඛ්‍යාව බෙදීම අවගාඩ්‍රෝ නියතය සමානයි මවුල.
මේක අපි ලියනවා PV සමානයි එතකොට NL බෙදීම වාරයක් RT කියලා. මෙන්න අපි වායු සාම්පල් දෙකක් ගන්න. මේක ඉන්නවා A මේක ඉන්නවා B. අර කලින් ගත්තා වගේ තමයි. මේක ඉන්නේ A. ඒතර A ගේ පීඩනය PA. A ගේ පරිමාව VA. A ගේ අනුගාන NA උෂ්ණත්වය TA. B ගේ පීඩනය PB. පරිමාව VB අනුගාන NB උෂ්ණත්වය TB වෙන. මේ සමීකරණ දාන්න මෙයාට අපි. ඒතර A ගේ පීඩනය PA පරිමාව VA අනුගාන NA එයාට වෙනම අවගාන නියතයක් නැහැනේ L තියෙන්නේ. එයාට වෙනම වායු නියතයක් නැහැනේ R තියෙන. හැබැයි වෙනම උෂ්ණත්වයක් තියෙනවා TA. මෙයාගේ පීඩනය PB පරිමාව VB අනුගාන NB අවගාන නියතය L වායු නියතය R උෂ්ණත්වය TB. කොහොමද වෙන්නේ? අවගාන නියතයේදී කියන්නේ එකම උෂ්ණත්වය හා එකම පීඩනයේ පවතින විවිධ වායුන්ගේ සමාන පරිමාණ තුන. එකම උෂ්ණත්වය හා එකම පීඩනය තියෙන. ඒතර PA සමානයි PB. එකම උෂ්ණත්වය හා එකම පීඩනය. එකම පීඩනය. පවතින විවිධ වායුන්ගේ සමාන පරිමාණ තුන. VA සමානයි VB. සමාන පරිමාණ. PA සමානයි PB VA සමානයි VB නම් PA VA ගුණිතය සමාන වෙන්න ඕන PB VB ගුණිතයට. PA සමානයි PB VA සමානයි VB PA VA ගුණිතය සමානයි PB VB ගුණිතයට. PA VA ගුණිතය සමාන නම් PB VB ගුණිතයට මේ අනිත් පැත්තත් සමාන වෙන්න ඕන. NA බෙදීම LRTA සමානයි NB බෙදීම LRTB වෙන. L කැපෙනවනේ. L කියන්නේ අවගාඩුව නියතය. R කැපෙන. NATA සමානයි NBTB වෙන. TA සමානයි TB. එකම උෂ්ණත්වය. TA සමාන TB නේදිනත් කැපිලා යනවා NA සමාන NB වෙන. එකම උෂ්ණත්වය හා එකම පීඩනයේ පවතින විවිධ වායුන්ගේ සමාන පරිමාණ තුල එකම අණු සංඛ්‍යාවක් පවතී. හරි. තව එකක් තියෙනවා. අද මෙහෙමත් කියන්න පුළුවන් කෙනෙකුට කියන්න පුළුවන් දැන් පරිපූර්ණ වායු සමීකරණ හදන්නෙත් මේ නියම වලින් කියලා. ඕ ඒක හරි. පරිපූර්ණ වායු සමීකරණ හදන්න මේවායින් තමයි. ඒක කොහොමත් පරිපූර්ණ වායු සමීකරණ අනිත් පැත්තට මේවා හදන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම ඔප්පු කරන්න එනවා සමහර තැන්වලදී. එතන මේක ලියාගමු ඉක්මනට.
ඔය ලියා ගන්න ඉක්මනට. හරි. ඉතින් ලියලා ගන්න ඉක්මනට. අපි දැන් ඩෝල්ටන්ගේ ආංශික පීඩනය අපිට ඊට පස්සේ තියෙන්නේ. ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. හරි බා ආංශික පීඩන නියමය. ආංශික පීඩනය මොකද්ද අපි කිව්වේ? එකිනෙක සම ප්‍රතික්‍රියා නොකරන පරිපූර්ණ වායු මිශ්‍රණයක මුළු පීඩනය එහි සංඝටක වායූන්ගේ ආංශික පීඩනවල ඓක්‍යයට සමාන වේ කියලා අපි කිව්වේනේ. මෙන්න වායු මිශ්‍රණයක් තියෙනවා. මේකේ A ගේ පීඩනය PA, B ගේ පීඩනය PB, A ගේ මූල ගාන NA, B ගේ මූල ගාන NB. හරි. හැමෝටම බලපාන භාජනයේ පරිමාව V. හැමෝටම බලපාන භාජන උෂ්ණත්වය T. අපි A ට ආශ කරොත් එමේ A ගේ පීඩනය PA, පරිමාව V, මූල ගාන NA, වායු නියතය R, උෂ්ණත්වය T. අපි NA යුක්ත කරොත් NA සමානයි PA V බෙදීම RT වෙන. B ට ආශ කරොත් එම් B ගේ පීඩනය PB, පරිමාව V, මූල ගාන NB, RT වෙන. ඒතර NB සමානයි PBV බෙදීම RT වෙන. මුළු පද්ධතිය ගත්තොත් එහෙම මුළු පීඩනය P total, භාජනයේ පරිමාව V, මුළු මූල ගාන NT, RT වෙනවා. NT සමානයි PTV බෙදීම RT වෙනවා. මුළු මූල ගාන වෙන්නේ මේ දෙක එකතුවනේ. NA දන NB නැති. NT වෙන්නේ PTV බෙදීම RT. NA වෙන්නේ PAV බෙදීම RT. මේක PBV බෙදීම RT වෙනවා. මේ RT කැපෙන V කැපෙන මුළු පීඩනය වෙන්නේ
PA දැන PB ගේ එකතු. හරි. අවලගාන ඉක්මනට. හරි. right. ඔතන ඉවරයි උගන්නන්න තියෙන ටික වායු වල. වායු ටියුට් එකේ තියෙනවා තව එක ගානක් හදන්න අපි ඒ ගාන හදමු. හදලා අපිට MCU ටික කරන් යන්න තියෙනවා ඊට පස්සේ. ඉතින් ඔක්කොම දැන් හදුවානේ. එක ගාන නේ තියෙන්නේ. ඔව්. මේ 6 වෙනි ගාන ටිකක් පටන් ගන්න ඊට පස්සේ හදන් යන්න. එනම් සංගුණ දෘঢ় බඳුනක් තුල 2.7 තුන වැඩි කිරීම 10.4 පැස්කල්. ඒ කියලා දෘঢ় භාජනයක් තියෙනවා. ඒක 2.7 තුන වැඩි කිරීම 10.4 පැස්කල් පීඩනය NM ඍණ 2 සෙල්සියස් 273යි කෙල්වින් උෂ්ණත්වය සෙල්සියස් 0 කියලා කෙල්වින් 273යි. ආගම් ග්‍රෑම් 4ක් තියෙනවා. 4යි ග්‍රෑම් ඉන්නවා. එම් බඳුන සම්පූර්ණයෙන්ම රේචනය කරන ලද පරිමාව 4.157ක් වන දෘঢ় බඳුනකට සම්බන්ධ කරලා ඊට පස්සේ මෙයා සම්බන්ධ කරලා සම්පූර්ණ රේචනය කරපු සීල් කරපු තව භාජනයක සම්බන්ධ කරලා තියෙනවා. එයාගේ පරිමාව 4.157යි ඝන ඩෙසිමීටර. සම්බන්ධ කර භාජනයේ උෂ්ණත 24 රත් කළ ලදී. උෂ්ණත 300 ගෙන ආවල් කෙල්වින්. මුළු පීඩනයේ එක වැඩිකම 10.5 පැස්කල් වනතෙක් x වායු අතුරට ගාලා අතුරට x දැම්මල අතුරට මේ සඳහා අවශ්‍ය වූ x ගේ ස්කන්ධය 7.2 ග්‍රෑම් වුණා කියලා කියන්නේ. මෙන්න මේ වගේ ගාණක් අපි හැදුවා. එකක් නෙමෙයි දෙකක් හැදුවා අපි. ඔකේ එකක් තමයි එක 4 වෙනි ගාණ. ඔය වගේ එකක් තිබ්බ මේ පාස් පේපර් එකක ඒත් 4 වෙනි ගාණ තියෙන විභාග ගැටළු යටතේ 4 වෙනි ගාණ. මේ එකම තමයි තියෙන්නේ. එකම කාරණාව ඒ ගානේදී පරිමාව දුන්නේ නැහැ. මේකෙත් පරිමාව දීලා නැහැ. නමුත් ඒ ගානේදී කිව්වේ මේකේ පරිමාව v සම්බන්ධ කරන අනිත් එකේ පරිමාවත් v කියලා. දැන් මේකෙදී මෙයාගේ පරිමාව දෙනවා. මේකේ පරිමාව දීලම නැහැ. අපිට මෙයාගේ පරිමාව හොයන්න වෙනවා. මෙයාගේ පරිමාව අපිට හොයලා ඉන්න වෙනවා ඉස්සෙල්ලා. ඉතින් පුළුවන් මෙයාට PV සමා NR දාන්න තියෙන්නේ. පීඩනය දාන්නවා මවුල ගාන ගත්ත හැකිනේ. ආගන් මවුල ගාන කීයද වෙන්නේ ග්‍රෑම් 4 බෙදන මෝල් ස්කන්ධය 40යි. දශම එකක් නේ මවුල වෙන්නේ. දශම එකයි මවුල. මවුල ගාන දාන්නවා
උෂ්ණත්වය දන්නවා, පීඩනය දන්නවා. ආහාර කොහොමද දන්නවනේ? PV සමාන එන්නට තමයි V එනවා. V හොයලා ගන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ කියනවා ඉන්පසු බඳුන තුළ වායුව පෙරතට කාන්දු නොවන ලෙස බඳුනට Y2 වායුව යම් ප්‍රමාණයක් ඇතුළු කරන ලදිරු එක. තව වෙන ඉස්සරහට යනවා තව ගන්න. ඒකට XC මෞලික ස්කන්ධය අහන අපේ පළවෙනි ප්‍රශ්නේ හරියට. දැන් මෙතනින් පුළුවන් අපිට පරිමාව හොයලා ගන්න. මේකට PV සමාන එනවා දා පරිමාව හොයලා ගන්න පුළුවන්. පරිමාව දන්නවා අපි එතකොට. දැන් මෙතන මුළු පරිමාව වෙන්නේ මේ දෙක එකතුව එතකොට. මුළු පරිමාව වෙන්නේ මේ දෙක එකතුව x7.2 ග්‍රෑම් ඉන්නවා. ආගන් දශමික තාමත් ඇතුලේ ඉන්නවා. දැන් පීඩනය මෙච්චරයි උෂ්ණත්වය මෙච්චරයි අපිට දීලා තියෙනවා. ඉතින් මේකේ පරිමාව දන්නවා නම් දැන් ආයතනයක් දාන PV සමාන NRT. පීඩනය මේක පරිමාව මේ දෙක එකතුව උෂ්ණත්වය මේක මවුල ගාන වෙන්නේ ආගන්ගේ දශමික ධන මෙයාගේ මවුල ගාන. ඒක ලියන 7.2 වෙදී m කියලා ලියන්න මවුල ගාන. ඒක සුළු ග්‍රාම m එනවා. ඒ කොටස් දෙක හදලා ගන්නකො ඉස්සෙල්ලා. හරි හෙව්ව පරිමාව PV සමාන NR දාල් පීඩනය 2.73 වැඩි කිරීම 10.4 නේ තියෙන පීඩනය පරිමාව දන්න අපි ඒකක දාගෙන යන්ක ඔකටත් මේකේ එන්නේ ඍණ 2 මෙන්න පරිමාව මවුල ගාන ආගම 0.1යි මවුල තියෙන වායු නියතය 8.314යි මවුලට කෙලවෙන ජූල් මවුලයට කෙලවෙන ජූල් උෂ්ණත් 273යි කෙල්වින් තියෙන මේ 273ත් එක මේක කැපෙනවා නෙමෙයි නේද 273ත් එක මේක කැපෙනවානේ 0.01යි කියලා ඉවර ඒක කොහොමද කැපෙන්නේ ජූල් කියන්නේ නිව්ටන් මීටර නිව්ටන් එක්කෙනෙක් කැපිලා මවුලයට මවුල කැපෙනවා කෙල්විනයට කෙල්වින් කැපෙනවා ඔන්නෝම ඉතුරු වෙන. අතර v සමානයි කියලා එනවා 8.314 වැඩි කිරීම 0.1යි m කෙනෙක් ඉතුරුයි මේක 10/2යි නේ මේක 10/2යි 10 අතර සුළු ග්‍රාම් 10 2ක් ඉතුරුයි 10 2යි m ඍණ 2 ඒතර 8.314 වැඩි කිරීම 10 ඍණ 3ක් වෙනවා ඝන මීටර. ඒ කියන්නේ 8.314යි ඝන ඩෙසිමීටර වෙන. ඔන්න ඒක හරි. පරිමාව හරි. දැන් මේකට PV සමාන NR දාන්න තියෙන ඊට පස්සේ. හරි. හදලා ගන්න ඉක්මනට.
හරි දැන් හදලා ගන්න ඉක්මනට. හරි. දැන් මුළු පරිමාව කීයද වෙන්නේ එතකොට? මුළු පරිමාව වෙන්නේ කීයද? මේ දෙක එකතු වෙන්නේ 4.157 ධන 8.31 12.471 එන්නේ නේ. ඔබනේ දැන් ඔක්කොම දානවා PV සමාන NRT. එහෙම දැම්මම PV සමාන NRT දැම්මම පීරණය එක වෙන 10.5යි. පරිමාණය දෙක එකතුව 12.471 ඝන ඩෙසිමීටරනේ. වැඩි ගාන 10.3 ඝන මීටර වෙනවා. මවුල ගානනේ ආගම් 0.1යි. එතකොට මේ x ඉන්නවා 7.2ක් ග්‍රෑම් ඉන්නවා බෙදන මවුල් ස්කන්ධයේ කැපිටල් M ගේ. වාරයක් 8.314. උෂ්ණත්වය 300ක් වේ. මේ 10 බල 3ක් කැපෙනවා 10 බල 2ක් කරන මේ දෙක මෙහාට කැපෙනවා. 12.471 බෙදුවොත් එහෙම 3ෙන් එනේ 4.157යි කියලා. මේ 4.157යි මේක කැපෙනවා 2යි කියේ. මේ පැත්තේ ඔක්කොම ටික කැපිලා ගියා. ඔක්කොම කැපිලා ගියාම එකක් නේ ඉතුරු වෙන්නේ. එතකොට එක බෙදීම 2යි මේ දෙක පල්ලෙහාට ආවම එක බෙදීම 2 සමානයි 0.1 ධන 7.2 බෙදීම m වෙනවා. මෙහා 0.5යි සමාන 0.1 ධන 7.2 බෙදීම m 7.2 බෙදීම m සමාන 0.4ක් නෙවෙන්නේ m සමානයි 7.2 බෙදීම 0.4යි කියලා කියන්නේ 7ට 1යි 32ට 8යි m 18ක් වේ මාස්කන් 18 හදලා ගන්න ඉක්මනට
හරි. හදලා ගන්න ඉක්මනට. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඉන්පසු බඳුන්දුලා වායු පිටතට කාඳු නොවනසේ ඇතුලේ ඉන්න වායු ඉරට යන්න දුන්නේ නැහැලු. කාඳු නොවනසේ බඳුනට Y2 වායු යම් ප්‍රමාණයක් ඇතුල් කරන ලදී. X හා Y2 වායුන් ප්‍රතික්‍රියා කර XYN ආකාරයේ වායුමය සංයෝග සාදයිලු. පද්ධති උෂ්ණත්වය නියතව පැවතුන අතර යම් අවස්ථාවකදී පද්ධතිය පීඩනය මන ලදී. එම අවස්ථාවේදී X වායුන් 50ක් හා Y2 වායුන් 60ක් ප්‍රතික්‍රියා කර තිබුණු අතර පීඩනය අපිට දීලා තියෙනවා. X ප්‍රතික්‍රියා කරන මේ Y2 එක්ක. Y2 දාපු මවුල ගන්න කියන්නේත් නෑ අපිට. X ගෑස් එක්ක Y2 ගෑස් ප්‍රතික්‍රියා කරලා XYN කියලා කෙනෙක් හදලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම එක තුලිත කරන් ඉන්න ඕන. ඒත් Y2 නිසා දෙකෙන් වැඩි කරන්. ඒතර Y 2n වෙනවා. 2n නැති මේක n වලින් වැඩි කරන්න හරිය එතකොට. හරිනේ එතකොට 2n වෙනවනේ යාට. එහෙනම් 2n ආව එක හරිය. දෙකේ යන 2n ආවා x දෙකක් කරා මේක 2. ඔන්න ප්‍රතික්‍රියාව හරිය ඔන්න අපි තුලිත කරලා ගත්තා. දාපු අපිට y2 මවුල ගන්න කියන්නේ යම් ප්‍රමාණයක් දානවා කියලා කියන්නේ. ප්‍රතික්‍රියාව සිද්ධ වෙන අතර වාරයේදී පීඩනය මැනලා තියෙන්නේ. එහෙම කොහොමද අතරමැදදී නවත්ත ගත්තේ කියන අපි දන්නේ නැහැ. අපිට අදාළ නැහැ ඒක. කොහමද යම් අවස්ථාවකදී පීඩනය අපිට දෙනවා. ඒ වෙලාවේදී x වංශ 50ක් හා y වංශ 60ක් ප්‍රතික්‍රියා කරලා තිබුණලු. x ක 50යි y වංශ 60යි ප්‍රතික්‍රියා කරලා තියෙනවා. අපි x මවුල ගන්න දන්නේත් නැහැ නේද? x මවුල ගන්න කීයද ඇත්තටම? x ගේ ස්කන්ධය 7.2 ග්‍රෑම තමයි දැම්මේ. මවුල ස්කන්ධය 18. මවුල ස්කන්ධය 18යි කියන්නේ මවුල ගන්න කීයද වෙන්නේ? 0.4ක් දාලා තියෙනවා. ඒතර ආරම්භක x මවුල ගන්න 0.4යි. ආරම්භක x මවුල ගන්න 0.4යි. මෙහා 0.4යි y2 දාපු මවුල ගන්න අපි දන්නේ අපි එක් ගම්මුද අපි සිම්පල් a කියලා ගමු n කියලා ගන්නත් බෑ මේ n කෙනෙක් ඉන්නවනේ මම සිම්පල් a කියලා ගන්නවා. දැන් ඔය කියන වෙලාවේදී ප්‍රතික්‍රියා කළ දිච්ච මවුල ගන්න වෙන්නේ ප්‍රතික්‍රියා කළ මවුල ගන්න වෙන්නේ x වලින් 50ක් ප්‍රතික්‍රියා කරලා තියෙනවා. දශම 50ක් දශම 2ක් ප්‍රතික්‍රියා කරලා තියෙනවා. මේකෙන් 60ක් ප්‍රතික්‍රියා කරලා තියෙනවා. දශම 6යි a ප්‍රතික්‍රියා කරලා තියෙනවා. ඉතිරි මවුල ගන්න කීයද වෙන්නේ එතකොට? ඉතිරි මවුල ගන්න වෙන්නේ මෙහා දශම 2ක් ඉතුරුයි. මෙහා දශම 4යි ඉතුරු වෙන්නේ. මේ කීයක් හදනවද? 2ට 2යි ස්ටොයිකියොමෙට්‍රි. 2ට 2 යන 1ට 1යි. මේ ප්‍රතික්‍රියා කරපු ගාන තමයි හැදෙන්න ඕන. පද්ධතියේ මුළු මවුල ගාන කීයද වෙන්නේ? පද්ධතියේ මුළු මවුල ගාන කීයද වෙන්නේ? පද්ධතියේ මුළු මවුල ගාන වෙන්නේ x මවුල දාන y2 මවුල දාන XYN මවුල දාන අමතක කරන්න එපා ආගන් තාම ඉන්නවා තුනේ ආගන් මවුල. ඒක එකතුව ගන්න ඕන. මෙහා දශම 2යි මෙහා දශම 4යි a මෙහා දශම 2යි ආගන් දශම 1ක් හිටිය. 2යි 4යි 5යි අතර දශම 5 ධන දශම 4යි a වෙනවා. ඕන්නම් අපි දශම 1ක් එළියට ගමු. 5 ධන 4යි a වෙනවා. මේ තියෙන්නේ පද්ධතියේ මුළු මවුල ගන්න. භාජනයේ පරිමාව දන්නවා අපි එතකොට. දැන් තාමත් මේ භාජනයේ මුළු පරිමාව 12.471ක් තියෙනවා. මේ කියන වෙලාවේ පීඩනයත් අපි දන්නවනේ. මේල 1.410 වෙන්නේ. එතන මේ කියන වෙලාවේදී මවුල ගන්න අපි දන්නවා. පීඩනය අපි දන්නවා. පරිමාව දන්නවා. උෂ්ණත්වයත් ඒ කලින් උෂ්ණ 300ම තමයි තියෙනවා කියලා වෙනස් වෙලා නැහැ. මේ PV සමාන NR දාලා බලමු. PV NR දාලා අපිට ඒට උත්තරයක් එයි මොකක් හරි. ඒක හොයලා ගමු ඉස්සෙල්ලා බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. ඉස්සෙල්ලා මේ x මවුල ගන්න ලියලා ගන්න. x මවුල ගන්න 0.4යි 7.2 ග්‍රෑම් බෙදීම 18 මෝල් ග්‍රෑම්.
ඔය ටික හදලා PVසම එන්නාට දාලා බලන්න මොකද වෙන්නේ කියලා. හරිද? හදුවද? PV සමාන නැද මේකේ පරිමාණ තිබ්බ 8.314 නේ. දැන් මම PV සමාන NRT ඔය කියන වෙලාවේ P ට අපිට දෙනවා 1.4 බැරිම 10 5 එක අපිට දෙනවනේ පීරනේ. පරිමාණ 12.471යි වැඩිම 13. මවුල ගාන දශම එක වාරයක් 5.4යි. මේ තියෙන වායු නියතේ. උෂ්ණත්වය 300. මේ 10 බල කැපිලා තුනෙන් මේක බෙදෙනවානේ 4.157යි. මේක කැපෙනවනේ 2යි කියලා. 1.4 දෙකෙන් බෙදුවොත් එහෙම 0.7ක් වෙනවා. 0.7 සමානයි 0.1 වාරයක් 5.4යි. ඒතර 7 සමානයි 5.4යි. 4යි ඒ සමානයි 2යි. ඒ සමානයි 0.5. ඒ 0.5ක් එන. ඒ සමාන 0.5යි. ඒ නෙවෙයි අපෙන් අහන්නේ n කොහමද n හොයන්නේ? කවුද n කියන්නේ? n කියන්නේ මේ දෙන ප්‍රතික්‍රියා කරන මවුල අනුපාතය. x ට y2 ගේ අනුපාතය 2ට n. ප්‍රතික්‍රියා කළ x මවුල වලට y2 මවුල දරන අනුපාතය 2ට n වෙන්න ඕන. ප්‍රතික්‍රියා කළ x මවුල ගාන 0.2යි. x මවුල ගාන 0.2යි y2 මවුල ගාන 0.6යි දැන් හොයලා තියෙන්නේ. ප්‍රතික්‍රියා කළ x මවුල ගාන 0.2යි මේක 0.6යි ප්‍රතික්‍රියා කළ x මවුල ගාන 0.2යි මෙහා 0.6යි සමානයි 2ට n වෙන්නේ. දශම ස්ථානේ අයින් වෙනවනේ. તો 2 කියලා අපිලා n සමානයි 6යි වෙනවා. කියන්නේ කීයද? 0.5. n සමානයි 3. ඔන්න n සමානයි 3යි කියලා. හරි. හදලා ගන්න ඉක්මනට.
හරිනේ right එතකොට මේ ගණන් ටික ඉවරයි අපි MCQ ටියුට් වගේක් දීලා ඇති ටියුට් තුනක් දීලා ඇති වායු ගැටලු කිය ඒ ටික බලාගෙන යන්න තියෙන ගන්නෝගේ පළවෙනි ගන්නකෝ බලන්න වායු ගැටලු 1 කියන එක පොඩි පොඩි ගණන් ටිකක් තියෙන මුලින් අපි ඒක ඉක්මනට හදාගෙන යන්න. ඇලුමිනියම් 6.75 ග්‍රෑම් තනුක සල්ෆියුරික් එළි ප්‍රමාණයන් ප්‍රතික්‍රියා කර වූ විට සම්මත උෂ්ණත්ව පීඩනයේදී මුක්ත වන H2 ගේ වායු පරිමාපයෙන් අහන් ඇලුමිනියම් එක්ක සල්ෆියුරික් ගේ ප්‍රතික්‍රියා අලිලා ගන්න ඕන ඉස්සෙල්ලා. හැදෙන ඇලුමිනියම් සල්ෆේට් එක්ක H2 හැදෙන මේක තුලිත කරලා ගන්න වෙනවද? ඇලුමිනියම් සල්ෆේට් සමග H2 තුලිත වෙද්දි ඇලුමිනියම් 2යි මේක 2කින් වැඩි කරන්න සල්ෆේට් 3යි මේක 3ෙන් වැඩි කරන්න 3 කරත් 2 6යි H2 3ක් වෙනවා කොහොමද වෙන්නේ ඇලුමිනියම් මවුල ගන්න 6.75 ග්‍රෑම් කියලා තියෙන ඒක බෙදා මවුල් ස්කන්ධය 27න් බෙදා ස්කන්ධය බෙදා මවුල් ස්කන්ධයෙන් මවුල ගන්න ලැබෙනවා ඔතන ඇලුමිනියම් මවුල ගන්න H2 මවුල ගන්න වෙන්නේ එතකොට 6.75 බෙදීම 27යි කියන්නේ ඇලුමිනියම් මවුල ගන්න. ඒක දෙකෙන් බෙදලා තුනෙන් වැඩි කරාම H2 මවුල ගන්න එනවා. මේක දෙකෙන් බෙදලා තුනෙන් වැඩි කරාම H2 මවුල ගන්න එනවා. මේක H2 මවුල ගන්න. අපෙන් අහන H2 පරිමාණය අහන්න අපේ. ඒතර 6.75 බෙදීම 27 වැඩි කිරීම 2 බෙදීම 3 මේ මවුල ගන්න වැඩි කරන්න මෞලික පරිමාණ 20.4යි. සම්මත උෂ්ණත්වය හා පීඩනයේදී මවුලයක පරිමාණ 20.4යි මේකෙන් වැඩි කරන්න තියෙන්නේ. මේක කැපෙනවා ඉතින් දෙකෙන් බෙදෙනවා මේක 11.2යි කියලා තුනෙන් බෙදෙනවා මේක 9යි කියලා. 9ෙන් බෙදෙනවා මෙයාවත් 64 9ව 7යි 63යි 4ක් 45 5යි. 75 වරක් 2 150යි 15ක් උතුරුයි 75යි 15යි 90යි 9ක් උතුරුයි 75යි 9යි 84යි. දශම ස්ථාන 3ක් එන්නේ 8.4යි ලීටර කියලා එනවා. උත්තරේ 4 වෙන්නේ. මේක හදලා ගන්න. දෙවෙනි එක කියන පීඩනය 1 atm වන විට වායුවක සාරණය ගණ්ඩස මවුල එකක් කියලා කියන්නේ. වායුව පරිපූර්ණ ලෙස හැසිරෙන්නේ නම් මේ අවස්ථානුරූපව තත්ත්වය කියලා අපිට උෂ්ණත්ව වගේක් දීලා තියෙනවා. ඒකට අපි දාමු PV සමාන NR දාලා PV සමාන NR දාන්න කියන්නේ P සමානයි CRT දාමු නේ. පීඩන 1 atm කියන්නේ 1 atm කියන්නේ ආස හරිනම් 1.0.132 වෙරුම් 10 5ක් වෙන්න ඕනේ. අපි ආසන 1යි කියලා ගමු. මේ දශම සංඛ්‍යා ටික අයින් කරලා දාලා 1යි කියලා ගමු. ඒක වැඩි කිරීම 10 5යි පැස්ක. සාරණ 1යි ගණ්ඩට මවුල දාලා හරියන්නේ නැහැ. ඝන මීටරයට මවුල දාන්න ඕනේ. ඝන ඩෙසිමීටර මවුල 1යි නම් තියෙන්නේ ඝන මීටරයට කොච්චරක් තියෙන්න ඕනද? ඝන මීටරයක් කියන්නේ ඝන ඩෙසිමීටර 1000ක්. ඝන ඩෙසිමීටර තියෙන ඔච්චරයි නම් ඝන මීටරයට තියෙනනේ වගේ 1000ක්. ඒතර එක වැඩි කිරීම 10 3ක් වෙනවා. ඝන මීටරයට මවුල මෙච්චරක් වෙනවා. මේ දින වායු නියතය 8.314යි. මවුලයට කෙල්විනයට ජූල්. උෂ්ණත්වය තමයි අපෙන් අහන්නේ. මේක සුළු වුණාම ජූල් කියන්නේ නිව්ටන් මීටරනේ. මේ නිව්ටන් කැපිලා යනවා. මවුලයට මවුල කැපෙනවා. එම්බ්‍රන දෙයක් කැපෙන එම්බ්‍රන එකක් විතර යා මෙයාට කැපෙනවා. මේ 10 3ත් එක්ක කැපිලා නම් මේකේ 10 2ක් ඉතුරු වෙනවා. කියන්නේ 100යි. ඒතර T සමානයි 100 බෙදීම 8.314. මේ කෙල්විනේට නේ ආවේ. උඩට නම් කෙල්වින් වෙනවා. 100 බෙදීම 8.314 කියලා කියන්නේ 12යි ගානක් නෙන්න ඕනේ නේද? 12යි උත්තර 1යි තියෙන 12.2 වෙන්නේ. උත්තරේ වෙන්නේ 3 එතකොට. හදලා ගන්න ඉක්මන ලොකු වෙලා දෙන්න බෑ ඉක්මන හදලා ගන්න.
හරි. දැන් තුන්වෙනි ගාන වායුවකින් මවුල එකක පරිමාවක් මවුල එකක් පරිමාව විචල්්‍ය භාජනයක් තුළ එක්තරා පීඩන යටතේ උෂ්ණත්වය 27 දී තබා ඇත. මෙම භාජනයට එම වායුවෙන් තවත් මවුල 1.5ක් ඇතුළත් කර එක්තරා උෂ්ණත්වයට පත් කරන ලදී රත් කරන ලදී කියලා කියනවා. මවුල එකක් ඉන්නවලු. මවුල එකක්ලු ඉන්නේ එකයි මවුලලු ඉන්නේ. උෂ්ණත්වය 300යි කෙල්වින්. එක්තරා පීඩනය P කියලා ගමු. පරිමාදන පරිමා V කියලා ගමු. මෙම් භාජනයට එම වායුවෙන් තවත් මවුල 1.5ක් අතුලත් කරනවා. තව 1.5ක් දාන. එකක් තිබ්බ තවත් 1.5 දාම ඔක්කොම 2.5ක් වෙනවා. ඔක්කොම 2.5යි මවුල. එක්තරා උෂ්ණ රත් කරන ලදී. දැන් උෂ්ණත්වය අපි ගමු T කියලා. එම උෂ්ණත්වයේ භාජනයේ පීඩනයේ ආරම්භ පීඩනයේ දෙගුණයක් වුණා. දැන් පීඩන 2යි පීඩන. පරිමාවත් දෙගුණයක් වෙලා 2යි V. පරුණ සැසෙන නම් උෂ්ණත්වය අපෙන් අහන්නේ. මේක දැන් PV සමාන nRT දැම්ම. පීඩනය P පරිමා V මවුල ගාන 1යි වායු නියතය ආර්ම තියාගමු උෂ්ණත්වය 300. මෙයාගේ පීඩනය 2යි P. පරිමාව 2යි V. මවුල ගාන 2.5යි R උෂ්ණත්වය T. මෙලෙ බෙදන් තියෙන මේක 1 මේක 2. එක බෙදීම 2. තර PV බෙදීම 4යි PV. සමානයි R වැඩි කිරීම 300යි. බෙදීම 2.5යි R වැඩි කිරීම 8. T 8යි T. PV නම් කැපෙනවානේ. R උත් කැපෙන. PV කැපුණා R කැපුණා. කොහොමද වෙන්නේ එතකොට? T සමානයි 1200 බෙදීම 2.5. එතකොට කොහොමද වෙන්නේ? 12ට 25 ඒවා නැහැ. 120ට 25 ඒවා 4යි. 20ක් උතුරු 200ට 8යි 480යි කෙල්වි. 203ක් අඩු කරාම 207යි සෙල්සියස් වෙනවා. උත්තරේ 5. හරි. හදලා ගන්න. හරි. හදලා ගන්න ඉක්මනට. හරි. හතරගෙන වාතයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය පරිමාවන 20ක් නම් උෂ්ණත්වය 27 දී එම කතාවක් කියන්නේ වායුගෝල එකක පීඩනයකදී ප්‍රොපේන් වායුව සම්පූර්ණ දහනය කරන්න අවශ්‍ය වාතයේ පරිමාපයෙන් අහන ප්‍රොපේන් වායුව C3H8 මෙහා දහනය කරන ඔක්සිජන් එක්ක 3යි කාබන් ඩයොක්සයිඩ් ධන 4යි ජලයෙන් ලැබෙන්න ඕනේ 3 වරක් 2 6 4 10 ඔක්සිජන් 5යි O2 වෙන වාතයේ ඔක්සිජන් පරිමාණ 20ක් කියලා කියන්නේ උෂ්ණත්වය 27 කියන්නේ 300යි කෙල්වින් 1යි atm පීඩනයකදී ප්‍රොපේන්ගෙන් 200යි මිලිලිටර දහනය කරන්න
අවශ්‍ය ඔක්සිජන්ගේ පරිමාව වාතයේ පරිමාවහන් පරිමාත්‍ර අනුපාතය සමානයි මවුලතර අනුපාතයට. උෂ්ණත්වය හා පීඩනය සමානයි නම් දෙන්නගේම උෂ්ණත්වය එකම උෂ්ණත්වය නම් දෙන්නගේම පීඩනය එකම පීඩනය නම් තියෙන්නේ පරිමාත්‍ර අනුපාත සමාන මවුලතර අනුපාතයට. ඒක අර ඇවෝගාඩ්රෝ නියමයෙන් ඕක වෙන්නේ. ඇවෝගාඩ්රෝ නියම කියනවනේ එකම උෂ්ණත්වයේ පවතින එකම පීඩනයේ පවතින සමාන පරිමාවල් සමාන මවුල ගානක් තියෙනවා කියලා. දෙන්නගේ උෂ්ණත්වය සමානයි නම් පීඩන සමානයි නම් පරිමාව සමානයි නම් මවුල ගාන සමාන වෙන්න එපා. ඉතින් ඒ වගේම උෂ්ණත්වය සමානයි නම් පීඩන සමානයි නම් මවුල ගාන දෙගුණයක් නම් පරිමාව දෙගුණයක් වෙන්න ඕන. මවුල අතර අනුපාත සමානයි පරිමාත්‍ර අනුපාතයට. මවුල අතර අනුපාත සමාන පරිමාත්‍ර අනුපාතය. හැබැයි දෙගොල්ලම එකම උෂ්ණත්වයේ ඉන්න ඕන. එකම පීඩනයේ තියෙන්න ඕන. හරි? ඒ උෂ්ණත්වය 300යි 1 atm පීඩනයේදී මිලියන 200ක් දහනය කරන්න ප්‍රොපේන්ගේ ඔය උෂ්ණත්වයේදීම ඔය පීඩනයේදීම ඔක්සිජන් ඕනේ වගේ 5 ගුණයක්. මේ 1:5යි මවුල අනුපාතය. මවුල අනුපාතය 1:5 නම් පරිමාණු අනුපාතය 1:5 තමයි. මෙයාගේ අවශ්‍ය පරිමාණ මේ වගේ 5 ගුණයක්. කියන්නේ 1000 මිලිලීටර්. කියන්නේ ලීටර එකක් ඕනේ ඔක්සිජන්. හැබැයි අපෙන් අහන්නේ වාතය අහන්නේ. වාතයෙන් 20යි ඔක්සිජන්. මුලින්ම කියන්නේ ඒකනේ. වාතයේ ඔක්සිජන් ප්‍රමාණය පරිමාණු 20යි. කියන්නේ 5න් එකයි ඔක්සිජන් තියෙන්නේ. අපෙන් අහන දහනය කරන්න අවශ්‍ය වාතයේ පරිමාව අහන. ඒ ඔක්සිජන් ලීටර එකක් නම් ඕනේ. වාතය ඕනේ මේ වගේ 5 ගුණයක්. ලීටර 5ක් ඕනේ. උත්තරේ වෙන්නේ 3. උත්තරෙන් 3 මේ වාක්‍යයක් ලියාගන්න. එකම උෂ්ණත්වයේදී හා එකම පීඩනයේ එකම උෂ්ණත්වය හා එකම පීඩනයේ පවතින එකම උෂ්ණත්වය හා එකම පීඩනයේ පවතින විවිධ වායූන්ගේ පරිමාත්‍ර අනුපාතයන් ඒ වායේ මවුල අනුපාතයන්ට සමාන වේ. මවුල අනුපාතයන්ට සමාන වේ. ඕක හදලා ගන්න. හදලා නම් 5යි 6යි ගණන් දෙකත් ඔය වගේම ගණන් දෙකක් පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ. ඒකත් අනේ හදලා ගන්න ඊට පස්සේ ඉක්මනට. හරි හදුවා ඉදිරියට. මොකද කියන්නේ පස්වෙනි එකේ. වාතයේ පරිමාණු 20ක් ඔක්සිජන් අඩංගු වෙයි. පීඩනයේ වායු ගෝල එකක් අතර 127 දී මන් ලැබූ බියුටේන් 266.7යි. සම්පූර්ණ දහන නිසා අවශ්‍ය වන වාතයේ පරිමාණ 27 දී සහ පීඩන වායු ගෝලයේ දහන. වෙන උෂ්ණත්වයේ දහන. කමන්නේ. බලමුකෝ අපි. බියුටේන් C4H10. මේව දහනය කරගන්න ඕන. මෙයා දහනය කරගන්න අපිට ඔක්සිජන් ඕනේ. හදනවා 4යි කාබන් ඩයොක්සයිඩ්. ධන 5යි ජලයනේ වෙන්නේ. ඔක්සිජන් 8යි 5යි 13. මේක 13 බෙදීම 2යි. මේ කියන වෙලාවේදී කියන්නේ 1 atm පීඩනයේදී සහ 400යි කෙල්වින් උෂ්ණත්වයේදී
මෙයාගේ 266.7 මිලිලීටර්. දහනය කරන්න මෙයාගෙන් ඕනේ මේ පීඩනය මේ උෂ්ණත්වයේදී නම් 1 atm පීඩනය 400 කියලා උෂ්ණත්වය නම් මෙයා ඕන කරනවා 266.7 වැඩි කිරීම 13 බෙදීම 2. පීඩන සමානයි නම් උෂ්ණත්ව සමානයි නම් මවුල අනුපාත සමානයි පරිමාණුපාතයට. මේ පීඩනය මේ උෂ්ණත්වය නම් ඔක්සිජන් මෙච්චරක් ඕන. අපි අපෙන් අහන්නේ වාතයේ පරිමාව අහන්නේ. අහන්නේ උෂ්ණත්වය 27 නිසා වායු ගෝල එකක පීඩනයකදී. වායු ගෝල එකක පීඩනයකම තමයි. හැබැයි කෙල්වින් 300 උෂ්ණත්වයේදී අහන්නේ. කමක් නැහැ. මේ පීඩනය මේ උෂ්ණත්වයේ අවශ්‍ය ඔක්සිජන් ගන්න මේක. මේ ඔක්සිජන් පරිමාව විසින්ම කෙල්වින් 300 දී ලබා දෙන පරිමාව අපි හොයමු. මේ ඔක්සිජන් පරිමාව විසින්ම මෙතන තියෙන මවුල ගානක් තියෙනවානේ. ඒ මවුල ගාන විසින් කෙල්වින් 300 දී ලබා දෙන පරිමාව අපි හොයමු. කොහොමද ඒක හොයන්නේ? අපි දානවා සංයුක්ත වායු සමීකරණ දානවා. P1 V1 බෙදීම T1 සමානයි P2 V2 බෙදීම T2. ඔක්සිජන් දානවා. ඒතර 1 atm පීඩනයේදී 266.7 වැඩි කිරීම 13 බෙදීම 2යි මිලිලීටර්. උනන 400යි කෙල්වින් උෂ්ණත්වයේ. එහෙනම් 1 atm පීඩනයේදීම 300යි කෙල්වින් උෂ්ණත්වයේදී පීඩනය කීයද වෙන්නේ කියලා හොයන්නයි මේ යන්නේ අපි. ඒතර atm නම් කැපිලා යනවා මේ බින්දුත් කැපිලා යනවා කෙල්විනුත් කැපිලා යනවා. ඒතර V2 වෙනවා අපිට 266.7 වැඩි කිරීම 13 බෙදීම 2යි. මේ හතරක් පල්ලෙහා තියෙන. මේ යන උඩට වැඩි කිරීම 3යි මිලිලීටර්. 266.7යි මේක 39යි බෙදීම 8යි මිලිලීටර්. මෙන්න මේක සුළු කරලා ගන්න තියෙන්නේ. හරි. ඕක සුළු කරලා ගන්න අපි දල වශයෙන් ගමුද ආසන වශයෙන් ගමුද බලන්න. 39ට 8 ඒවා 5යි කියලා කපලා දාමුද? 5යි නෙවෙයි 5ට අඩුයි ඉතින් 5යි කියලා ගමුකෝ නිකන්. ඊට පස්සරක් 7 35යි 3ක් අතුරුයි 30යි 3යි 33යි 3ක් අතුරුයි 33යි 3ක් අතුරුයි 13. 1335යි 1333 1333.5 මිලිලීටර් කියලා එන්නේ. මේ ඔක්සිජන් අපෙන් අහන වාත පරිමාව අහන. වාත පරිමාව ඊට වඩා මේ වගේ 5 ගුණයක් වෙන්න ඕන. මොකද ඔක්සිජන් ඉන්නේ 20%යි. ඔක්සිජන් ඉන්නේ 20%යි පහෙන් එකයි ඔක්සිජන් වෙන්නේ. ඒ ඔක්සිජන් 1333.5ක් ඉන්නවා නම් වාතයේ වගේ 5 ගුණයක් 5 වරක් පහ 25යි 2ක් උතුරේ 15යි 2යි 17යි 1ක් උතුරේ 15යි 16 එකක් උතුරේ 16 එකක් උතුරේ 6යි. ඔන්නෝම එතන 6.6යි ලීටර වෙනවා මෙහෙම ගත්තොත්. හැබැයි මේක පහම නෙවෙයිනේ වෙන්නේ. ඒ 40 නේ 8 ඒවා 5ක් එන්නේ. මේ චුට්ටක් අඩුයිනේ. අවසාන උතරේ පොඩ්ඩක් අඩු වෙලා එන්න ඕන. 6.5 කියලා උත්තරයක් තියෙනවා. ඒක වෙන්න ඇතිනේ. උත්තරය 2 එතකොට. ඔය වගේ තමයි 6 වෙනි එක. හදලා ගන්න ඉක්මනට. ඉස්සෙල්ලා මේක හදලා අරන් ඊළඟ හදන ඊට පස්සේ. හදලා ගන්න ඉක්මනට.
හරි. 6 ගණන උෂ්ණත්වය 27 හා පීඩන 1 atm යටතේ ඝන ඩෙසිමීටර 1ක් වන ප්‍රොපයින් මෙතිල් ඇසිටිලීන් ප්‍රමාණයක් සම්පූර්ණ දහනට අවශ්‍ය වන ඔක්සිජන් වායු පරිමාපයෙන් අහන්නේ වෙන උෂ්ණත්වයක් හා වෙන පීඩනයක්. මේ කෙලිම ඔක්සිජන් අහන්නේ අපේ. මෙතිල් ඇසිටිලීන් ප්‍රොපයින් කියන්නේ මේම කියන්නේ ප්‍රොපයින් කියන්නේ CH3 C triple bond CH නේ. C3H4 ඔක්සිජන් එක දහනය කරාම හැදෙනවා 3යි කාබන් ඩයොක්සයිඩ් දාන 2යි ජලයෙන් හැදෙන්න ඕන හයිඩ්‍රජන් තියෙන්නේ 4යි. ඔක්සිජන් එතකොට 6යි 2යි 8යි. මේක 4යි ඔක්සිජන් වෙන. අපිට කියන්නේ 1 atm පීඩනයේදී 300යි කෙල්වින් උෂ්ණත්වය හා 1 atm පීඩනයේදී මෙයාගෙන් ඝන ඩෙසිමීටරයක් දහනය කරන්න. අපිට 300යි කෙල්වින් උෂ්ණත්වයේදී 1 atm පීඩනයේදීම නම් ඕනේ වෙනවා 4ක්. උෂ්ණත්ව සමානයි නම් පීඩන සමානයි නම් පරිමාණුපාත සමානයි මවුල අනුපාතයට. මවුල අනුපාත 1ට 4ක් නේ. මෙයාගේ එකක් දහනය කරන්න මෙයාගේ 4ක් ඕනේ. එහෙනම් එකක් දහනය කරන්න මෙයාගේ 4ක් ඕනේ. මේ උෂ්ණත්වය හා මේ පීඩනයේදී. හැබැයි අපෙන් අහන්නේ වෙන උෂ්ණත්වයේදී අපෙන් අහන්නේ 327 සෙල්සියස් සහ 4 atm වලදී අපෙන් අහන්නේ. යන සංයුක්ත වාෂ්පයකට යනවා අපි. P1 V1 බෙදීම T1 සමානයි P2 V2 බෙදීම T2. පීඩන 1 atm. උෂ්ණත්ව පරිමාව 4යි ගන්න ලෙස මේ කියන වෙලාවේදී. උෂ්ණත්වය 300යි කෙල්වින්. අපෙන් අහන්නේ 4 atm පීඩනයේදී සහ 600යි කෙල්වින් උෂ්ණත්වයේදී තමයි අපෙන් අහන්නේ පරිමාව කීයක් වෙනවද කියලා. ATM කැපෙන මේ කැපෙන 2යි කිය. මේ 4යි කැපෙන. V2 වෙනවා ගන්නස 2ක් කිය. ඔන්න ඔහමයි වෙන්නේ. හදලා ගන්න ඉක්මනට.